අද වාර්ෂික වාර තුනේ මංගල්‍යයන් 7න් එකක් වන මුහුන් නොදැමූ රොටි මංගල්‍යයේ ශුද්ධ හා පූජනීය සභා රැස්වීමයි. වසර 3500කට ඉහතදී මෝසෙස් සහ ඊශ්‍රායල්වරු මිසරයේදී තමන් වහල් දේශයෙන් නිදහස් වී කානාන් දේශයේ වෙත ඇති මාර්ගය විවර වුණා වූ ශුද්ධ පාස්කුව පැවැත් වූවා. රතු මුහුද පසු කරන තුරුම ඔවුන් බොහෝ දේ අත්වින්දා. දෙවියන් වහන්සේ විසින් මුහුන් නොදෙමූ රොටි මංගල්‍ය නියම කළා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පාස්කුව පවත්වා මුහුන් නොදෙමූ රොටි මංගල්‍යයේ සත්‍යතාවය ලෙස පසුවදා කුරුසයේදී මිය ගියා. උන්වහන්සේ මුහුන් නොදෙමූ රොටි මංගල්‍යයට සම්බන්ධ සියලු අනාවැකි සම්පූර්ණ කළ බව බයිබලය අපට උගන්වමින් සිටිනවා. එබැවින් මුහුන් නොදැමූ රොටි මංගල්‍යය යනු ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය හා දුක දෙස ආපසු හැරී බලා අපගේ පව්වලට පසු තැවිලි වී ක්‍රිස්තුස් වහන්සේගේ දුක් විඳීමට සහභාගී විය යුතු මංගල්‍යයකි. මේ අනුව මෙම මංගල්‍යයේ අප වඩාත් අවධානය යොමු කළ යුතු කොටස වන්නේ උන්වහන්සේ කුරුසය මත කැපවීම බව කියන්න පුළුවන්. අද අප අපගේ දුක් විඳීම ගැන පමණක් නොසිතා ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය මෙන් මාර්ගයක අපත් ගමන් කළ යුතුය. කෙසේ වෙතත් උන්වහන්සේ පව්කරුවන් වන අප වෙනුවෙන් තම ජීවිතය ගත කළා. උන්වහන්සේගේ ජීවිතය කැප කළේ දරුවන්ටම පමණයි. දෙවියන් වහන්සේ අප වෙනුවෙන් ආශා කරන සැබෑ ඇදහිල්ලේ මාර්ගය මෙය බව බයිබලයෙන් අපට දැකගන්න පුළුවන් නේද? 1 කොරින්ති 13 ලියවී ඇත්තේ මම බාලයෙක්ව සිටිය කල බාලයෙකු මෙන් කතා කළෙමි. බාලයෙකු මෙන් සිතුවෙමි. බාලයෙකු මෙන් කල්පනා කළෙමි කියාය. තවදුරටත් කියනවා නම් වැඩි වයසට පැමිණ සිටින බැවින් බාලයාගේ දේවල් අත්හැරියෙමි. මේවා ප්‍රේමයේ දීමනාව ලෙස හැඳින්වෙන 1 කොරින්ති 13 වචනයයි. අප අපගේ බාල ඇදහිල්ල ඉවත් කර පරිණත ඇදහිල්ලකට වර්ධනය වූ විට පළමුව මුහුණ දෙන්නේ දුක් විඳීම් වලටයි. අපගේ විනෝදයට නොව අන් අයගේ සතුටට අවධානය දෙන මෙවැනි ජීවිතයක් ගත කිරීමට පටන්ගත් මොහොතේම අප පියාණන් හා මෑණියන් ප්‍රසන්න වන පරිපූර්ණ හා සම්පූර්ණ ප්‍රාණයන් ලෙස නැවත උපදිනවා. මෙලෙස මුහුන් නොදෙමූ රොටි මංගල්‍යයට ඊතා ගැඹුරු අරුතක් ඇති බව තේරුම්ගෙන දෙවියන් වහන්සේ වුවත් ක්‍රිස්තුස් වහන්සේ එවැනි නින්දාවක් හා වෛරයක් ලැබුවේ ඇයි? උන්වහන්සේ පහර ලැබුවා. උන්වහන්සේට කෙල ගැසුවා. කටු ඔටුනු පැලඳෙව්වා. කස පහරදී හෙල්ලයෙන්ද ඇන බැලුවා. තමන් අසල සිටි සොරුන් වැනි මිනිසුන්ගෙන් පවා උන්වහන්සේ නින්දා හා අවමන් ලැබුවේ ඇයි කියා සිතන්න. උන්වහන්සේට මේ සියල්ල සිදුවීමට හේතුව අපයි. ක්‍රිස්තුස් වහන්සේ තමන් වෙනුවෙන් පමණක් ජීවත් වුණා නම් උන්වහන්සේට මාංශය නැමැති කූඩාරමින් පැමිණෙන්න අවශ්‍ය වන්නේ නැහැ. මේ පොළොවට එන්න හේතුවක් නැහැ. කුරුසපත් වන්නත් හේතුවක් නැහැ. ස්වර්ගීය පියාණන් හා මෑණියන් අප ලැබිය යුතු සියලු නින්දාවන් හා අපහාසයන් ලැබුවේ උන්වහන්සේලා තමන් වෙනුවෙන් නොව අප වෙනුවෙන් ජීවත් වුණ නිසා බව අද මුහුන් නොදෙමූ රොටි මංගල්‍යය තුළින් අප තේරුම් ගත යුතුයි. අපට ලැබුණු ගැලවීම ඊටා වටිනා බව ආවර්ජනය කිරීමටත් අප මද වේලාවක් ගත යුතුය. එක්ව 1 කොරින්ති 13 වන පරිච්ඡේදයට යමු. 1 කොරින්ති 13:9 කියවෙන්නේ මක්නිසාද අපේ දැනගැන්ම මදය, අනාගත වාක්‍ය කීමත් මදය. නමුත් සම්පූර්ණ එක පැමුණුනාම මදක්ව තිබෙන දේ නැතිවන්නේය. මම බාලයෙක්ව සිටිය කල බාලයෙකු මෙන් කතා කෙලෙමි. බාලයෙකු මෙන් සිතුවෙමි. බාලයෙකු මෙන් කල්පනා කෙලෙමි. දැන් මම වැඩි වයසට පැමිණ සිටින බැවින් බාලයාගේ දේවල් අත්හැර සිටිමි.
දරුවෙක් සෑම අවස්ථාවකම සිතන්නේ තමන් ගැන පමණයි. කුසගිනි වූ විට තම දෙමව්පියන් හෝ සහෝදරයන්ගේ කුසගින්න ගැන ඔහු සිතා බලන්නේ නැහැ. ඔහු සිතන්නේ තමන්ගේ කුසගින්න ගැන පමණයි. තමන්ගේ අපහසුතාවය ගැන පමණයි. ඔහු කිසි විටෙකත් තම දෙමව්පියන් සිටින්නේ කුමන ආකාරයේ තත්වයක හා දුෂ්කර පරිසරයකදැයි සිතන්නේ නැහැ. මෙය දරුවෙකුගේ සහජ ලක්ෂණයක් බව අපට දැකගන්න පුළුවන්. ඊට ප්‍රතිවිරුද්ධව වැඩුණු මනුෂ්‍යයන් එලෙස ක්‍රියා කරන්නේ නැහැ. අන් අය ගැන සලකා බලන ආකාරය ඔවුන් දන්නවා. දෙමව්පියන් නිතරම සිතා බලන්නේ තම දරුවන් නිවසට පැමිණියේ කීයටද? දරුවන් කෑවද නැද්ද කියන දේවල් ගැනයි. දරුවන් ආහාර නොගෙන සිටියොත් ඔවුන් නොකන්නේ ඇයි කියා දෙමව්පියන් සිතනවා. මෙලෙස දෙමව්පියන්ගේ සැලකිලි හෝ සිතුවිලි නිතරම පවතින්නේ අන් අය මතයි. පියාණන් හා මෑණියන් මේ පොළොවට පැමිණියේ අපගේ ජීවිත වෙනුවෙන්ය. තම මහිමය ගැන සිතුවා නම් උන්වහන්සේලාට මේ කුඩා නොවැදගත් ලෝකයට බැස එන්නට හේතුවක් නැහැ. ස්වර්ගීය දේවදූතයන්ගේ උපස්ථානද සෑම දිනකම ප්‍රශංසාද ලබමින් උන්වහන්සේලාට මහිමාන්විත ජීවිතයක් ගත කරන්න තිබුණා. කෙසේ වෙතත් උන්වහන්සේලා සිතන්නේ අප ගැන පමණයි. සහෝදර සහෝදරියනි, දෙවියන් වහන්සේ විසින් දරුවන්ව තමන් ගැනම පමණක් සිතන ලක්ෂණ සහිතව සෑදුවේ ඇයි? ඒ වගේම තමන්ට කොයිතරම් කුසගිනි වූවත් දරුවන්ට කුසගින්නෙන් දුක් විඳීමට නොදෙන ලක්ෂණ සහිතව දෙමව්පියන්ම මැව්වේ ඇයි? 1 කොරින්ති 13 වන පරිච්ඡේදයේ ප්‍රේමයේ දීමනාව ලෙස සැලකෙන්නේ ඒ නිසයි. ක්‍රිස්තුස් වහන්සේ අපට බොහෝ ප්‍රේම කරන නිසා උන්වහන්සේ ස්වර්ගයේ මහිමය පසෙක තබා මේ පොළොවට පැමිණියා. තම දරුවන්ගේ ගැලවීම උදෙසාම පමණක් මේ මාර්ගයේ පියමන් කළා. අද මුහුන් නොදැමූ රොටි මංගල්‍යය තුලින් අපට ක්‍රිස්තුස් වහන්සේගේ කැපකිරීමේ මාර්ගය සනාථ කරගන්න පුළුවන්. පාස්කුව හා සියලු මංගල්‍යයන් වැදගත් වන්නේ ඒ නිසයි. නමුත් මුහුන් නොදෙමූ රොටි මංගල්‍යයේ අර්ථය තේරුම් නොගෙන අපට කිසිදාක සම්පූර්ණ ඇදහිල්ලකට ළඟාවන්න බැහැ. බයිබලය තුල නිතරම උපස්ථාන කරන්න, සොයා බලන්න, අන් අයට දෙන්න වැනි ඉගැන්වීම් දෙවියන් වහන්සේ අපට දුන්නේ ඇයි? මුහුන් නොදෙමූ රොටි මංගල්‍යයේ අර්ථය නිවැරදිව තේරුම් ගතහොත් අප අපගේ සහෝදර සහෝදරියන්ව ප්‍රීතිමත් කර එකිනෙකාට ලබා දෙමින් එකිනෙකාව සලකා බලන්න පුළුවන්. 1 කොරින්ති 13 විස්තර වී ඇති ලෙස අපගේ සිත් ප්‍රේමයෙන් පූර්ණ වනවා. මෙතැන් සිට මං වෙනුවෙන් දෙයක් කරන්න කියා පවසන බාල ඇදහිල්ල විසිකර දමා සිටිය යුත්තේ අප අවට සිටින සමාජිකයන් වෙනුවෙන් කරන්න පුළුවන් කුමක්ද? ඔවුන්ට දිය යුත්තේ කුමක්ද? පියාණන් හා මෑණියන් පියමන් කළ මාර්ගයේ යන පිණිස අප කළ යුත්තේ කුමක්ද කියාය. අද මුහුන් නොදෙමූ රොටි මංගල්‍යය තුලින් අන් අය ගැන සලකා බලන්නට හැකි තරම් පුළුල් ගැඹුරු හා විශාල මනසක් ඇති පරිණත දරුවන් ලෙස අපට නැවත ඉපදෙන්න පුළුවන්. මෙම මංගල්‍යයේ අර්ථය සම්බන්ධ වසර 2000කට ඉහතදී සිදු වූ සිදුවීමක් බලමු. මතෙව් 26:47 උන්වහන්සේ කතා කරද්දීම බලව 12 දෙනාගෙන් එක්කෙනෙක් වූ යුදස් ඔහු සමග නායක පූජකයන් හා යමකු සිම ගනිම්ද ඒ උන්වහන්සේය. උන්වහන්සේ අල්ලා ගන්නය කියා ඔවුන්ට ලකුණක් දී තිබුණේය. එකෙනෙහිම ඔහු යේසුස් වහන්සේ ළඟට ඇවිත් රබ්බී සුභසිද්ධ වේවා කියා උන්වහන්සේ සිඹගත්තේය. යේසුස් වහන්සේද මිත්‍රය නුඹ කරන්ට ආදේ කරන්නැයි ඔහුට කීසේක. එවිට ඔහු ඇවිත් යේසුස් වහන්සේ පිට අත්තබා උන්වහන්සේ අල්ලා ගත්තෝය. යුදස් ඉස්කාරියෝත් තමන්ට ද්‍රෝහි වී තමන්ව රිදී කාසි 30කට විකුණා දමන බව යේසුස් වහන්සේ ඒ වන විටත් දැන සිටියා.
මේ සියල්ල දැන සිටියත් උන්වහන්සේ ඊට කලින් යුදස්ව හෙළි කළේවත් නතර කළේවත් නැහැ. තම දරුවන් වෙනුවෙන් සමගිකමක් වීමේ පූජාවක් ලෙස මේ පොළොවට පැමිණිය යුතු බවත් අවසානයේදී මේ සියලු අනාවැකි ඉටු විය යුතු බවත් දෙවියන් වහන්සේ විවිධ අනාවැකි හරහා දැනටමත් එළිදරව් කළේ ඒ නිසයි. යුදස් ඉස්කාරියොත්ගේ ද්‍රෝහී වීම කලින් දැන සිටියත් ඔහුට පැමිණෙන්නටදී උන්වහන්සේ බලා සිටියා. අවසානයේදී ඒ දවස පැමිණියා. තවද උන්වහන්සේ මේ ඛේදනීය පාවා දීමේ අවසන් ප්‍රතිඵලයටද මුහුණ දුන්නා. 50 වන පදයට යමු. එවිට ඔවුහු ඇවිත් උන්වහන්සේ පිට අත්තබා උන්වහන්සේ අල්ලා ගත්තෝය. යේසුස් වහන්සේ සමග සිටියවුන්ගෙන් එක්කෙනෙක් තමාගේ අත දිගුකොට කඩුව ඇද උත්තම පූජකයාගේ දාසයාට ගසා ඔහුගේ කන කපා දැමීය. එවිට යේසුස් වහන්සේ නුඹේ කඩුව කොපුවේ දමන්න. මක්නිසාද කඩු ගන්න සියල්ලෝ කඩුවෙන්ම විනාශ වන්නෝය. දේවදූතයන් ලෙගියෝන් 12කට වඩා මා ළඟට මේ දැන් එවන ලෙස මාගේ පියාණන්ගෙන් ඉල්ලන්ට මට බැරියයි නුඹ සිතනවාද? එසේ ඉල්ලුවොත් මේ ආකාර වෙන්ට ඕනෑයයි කියන ලියවිලි සම්පූර්ණ වෙන්නේ කොහොමදයි ඔහුට කීසේක. යේසුස් වහන්සේට සියල්ල කරන්න පුළුවන්. නමුත් අවසානයේදී යෙසායා අනාගත වක්තෘ ලියූ අනාවැකියන්ට අනුව උන්වහන්සේ කුර්සියේ දඬුවම් දරාගත්තේ පීඩා වින්දේ සියලු ආකාර පීඩාවන් Taman මතට අරගත්තේ අපගේ අපරාධයන් නිසාය. මේ සියල්ල අපගේ පාපයන් නිසාය. ක්‍රිස්තුස් වහන්සේ Taman ගැනම පමණක් සිතමින් ආත්මාර්ථකාමී ජීවිතයක් ගත කළේ නැහැ. අපගේ ගැලවීම හා අපගේ දීප්තිමත් අනාගතය වෙනුවෙන් උන්වහන්සේ විසින්ම කැපකිරීමේ මාර්ගයේ ගමන් කළා. අද මේ මුහුන් නොදෙමූ රොටි මංගල්‍ය අපට ඊටා වැදගත් හා අර්ථවත් වෙනවා. මගේ අවට සිටින අය හා මනුෂ්‍ය වර්ගයාම වෙනුවෙන් මම කරන්නේ කුමක්ද කියා සිතමින් අප අදිෂ්ඨානයක් ඇති කරගත යුතුයි. අප අපගේ අපහසුතාවයන් සමනය කර ගැනීම ගැන පමණක් අවධානය යොමු නොකළ යුතුයි. කරන්න පුළුවන් කුමක්ද කියා අප සිටිය යුතුයි. ඇතැම් විට අප අන් අයට ලබා දිය යුතුයි. අන් අය ගැන සලකා බැලිය යුතුයි. ඉවසිය යුතුයි. වෙනත් අවස්ථාවලදී අප දෙවියන් වහන්සේගේ වචනද අනෙකුත් දේවල්ද ඉගැන්විය යුතුයි. ක්‍රිස්තුස් වහන්සේ Taman වෙනුවෙන්වත් තම විනෝදය වෙනුවෙන්වත් නොව අපගේ ගැලවීම උදෙසා තම සතුට අත්හරිමින් අන් අය වෙනුවෙන් තම ජීවිතය ගත කළ බව අපට තේරුම් ගන්න පුළුවන්. මේ සෑම ඉගැන්වීමක්ම මෙම ශුද්ධ මුහුන් නොදෙමූ රොටි මංගල්‍යය තුල අඩංගු වී තිබෙනවා. මුහුන් නොදෙමූ රොටි මංගල්‍යයේ අර්ථය අපට නිවැරදිව තේරුම් කරවීම සඳහා යේසුස් වහන්සේ මේ ආකාර වෙන්න ඕනෑයයි කියන ලියවිලි සම්පූර්ණ වෙන්නේ කොහොමද කියා ඇසුවා. Tamanව පාවා දෙන බව යේසුස් වහන්සේ කලින්ම දැනගෙන සිටියා. එහෙත් උන්වහන්සේ යුදස්ව තම ගෝලයෙක් කරගත්තා. උන්වහන්සේ ඔහුව Taman සමීපයේ තබාගෙන ඔහු ගැන සලකා බැලුවා. අවසානයේදී Tamanට හානි කරන පුද්ගලයා Taman අසලම සිටියත් ක්‍රිස්තුස් වහන්සේ ඔහුට ප්‍රේමය දක්වා ඔහු මතට කරුණාව පිරිනැමුවා. දෙවියන් වහන්සේ හැර මේ ලෝකයේ මෙසේ දැනම ජීවත් විය හැකි කෙනෙක් නැහැ. සියෝන්හි සිටින අපගේ ආදරණීය සහෝදර සහෝදරියන්ට පවා එවන් කරුණාවක් හා ප්‍රේමයක් දැක්වීමට අපට කොපමණ වරක් නොහැකි වී තිබෙනවාද? අප වෙනුවෙන් ක්‍රිස්තුස් වහන්සේ එවැනි ජීවිතයක් ගත කළ බව අප මුළුමනින්ම තේරුම් ගත යුතුයි. මුහුන් නොදැමූ රොටි මංගල්‍යයේ අරුත තේරුම් ගත් නිසා උන්වහන්සේගේ කුරුසපත් වීම සුළු දෙයක් ලෙස අප නොසිතිය යුතුයි. අපෝස්තුල පාවුල්ද මෙය තේරුම්ගෙන පැවසුවේ ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයෙන් අප වෙන් කරන්නේ කවුද? මෙතැන් සිට ක්‍රිස්තුස් වහන්සේ හැර අන් කිසිවකට මා තුල ජීවත් වන්නට ඉඩ නොදෙමි කියාය. මෙලෙස ක්‍රිස්තුස් වහන්සේට සේවය කිරීමට තම මුළු ජීවිතයම පරිත්‍යාග කළ අපෝස්තුල පාවුල්ගේ ජීවිතය අපට දැක ගන්න පුළුවන්. අප මේ මුහුන් නොදෙමූ රොටි මංගල්‍ය निराහාර දවසක්වත් ඇතිතරම් නිදා ගැනීමට හෝ නොහැකි දිනයක් ලෙස නොසිතිය යුතුයි. ඒ වෙනුවට
අප ක්‍රිස්තුස් වහන්සේගේ දුක් විඳීම ගැන සිතිය යුතුයි. මගේ අවට සිටින සියලු සියෝන් සහෝදර සහෝදරියන්ට තවත් කොයිතරම් දුෂ්කර ඇතිද, වේදනාකාරී ඇතිද. අපගේ ස්වර්ගීය පියාණන් හා මෑණියන්ට තවත් කොයිතරම් දුෂ්කර ජීවිතයක් ගත කිරීමට සිදුවන්න ඇතිද. උන්වහන්සේලා එවැනි ජීවිතයක් ගත කරන්නට ඇත්තේ අපට පව්කමාවත් ගැලවීමත් ලබා දීමටයි. මුහුන් නොදැමූ රොටි මංගල්‍යයේ මුළු දවස පුරාවටම අප සියලු දෙනාම මෙම මංගල්‍යයේ අර්ථය මෙනෙහි කිරීමටත් සම්පූර්ණ තේරුම් ගැනීම ලැබීමටත් සමත් විය යුතුයි. මතෙව් 26:59 නොනවත්වා බලමු. නායක පූජකයෝද මුළු මන්ත්‍රණ සභාවද සෙව්වේ කුමක්ද? යේසුස් වහන්සේ මරණයට පත් කරන පිණිස උන්වහන්සේට විරුද්ධව බොරු සාක්ෂි සෙව්වෝය. ඔවුන් මේ ආකාර උපක්‍රම සෑදුවා. මේ සියල්ල දැන සිටියත් උන්වහන්සේ ඉවසීමෙන් විඳදරාගෙන සියල්ල පිළිගත්තා. 60 වන පදය. බොහෝ බොරු සාක්ෂිකාරයන් ආ නමුත් කිසිවක් සම්බ වුණේ නැත. නමුත් පසුව දෙදෙනෙක් ඇවිත් දේවමාලිගාව කඩා දමා ඒක 3 දවසකින් ගොඩනගන්ට මට පුළුවන්නැයි මොහු කීයේ යයි කීවේය. එවිට උත්තම පූජකයා නැගිට සිට නුඹ කිසි උත්තරයක් දෙන්නේ නැද්ද? මොවුන් නුඹට විරුද්ධව කියන මේ සාක්ෂි මොකදැයි උන්වහන්සේට කීවේය. උන්වහන්සේ කතා නොකර සිටිසේක. එවිට උත්තම පූජකයා නුඹ දෙවියන් වහන්සේගේ පුත්‍ර වූ ක්‍රිස්තුස්ද කියා අපට කියන ලෙස ජීවමාන දෙවියන් වහන්සේගේ නාමයෙන් මම නුඹ දිවුරවමි උන්වහන්සේට කීවේය. නුඹ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් නොහොත් ක්‍රිස්තුස් දැයි අපට කිවමැනව කියාත් උත්තම පූජකයා යේසුස් වහන්සේට චෝදනා කළ අවස්ථාව මේ සිදුවීමෙන් පෙන්වා දෙනවා. 65 වන පදය. එවිට උත්තම පූජකයා තමාගේ වස්ත්‍ර ඉරාගෙන මොහු දෙවියන් වහන්සේට අපහාස කළේය. සාක්ෂිකාරයන්ගෙන් අපට තව කම මොකද? මොහුගේ දේව අපහාසය දැන් නුඹලාට ඇසුනේය. නුඹලා කුමක් සිත වූදැයි කීවේය. ඔවුහු උත්තර දෙමින් මොහු මරණයට සුදුස්සෙක් යැයි කීවෝය. එවිට ඔවුහු උන්වහන්සේගේ මුහුණට කෙල ගසා උන්වහන්සේට ගුටි ඇන්නෝය. සමහරෙක් අතුල් පහර ගසා ක්‍රිස්තුනි ඔබට ගැසුවේ කවුදැයි දිවැසින් අපට කියාපන්නැයි කීවෝය. ඔවුන් උන්වහන්සේගේ මුහුණට කෙල ගැසුවෙත් උන්වහන්සේට ගුටි ඇන අතුල් පහර ගැසුවේ මෙලෙසයි. පව්කරුවන් වුවත් මෙවැනි දෙයක් අපට සිදු වුණොත් එවැනි ක්‍රියාවක් ගැන අප කෝපයට පත්වෙනවා. දෙවියන් වහන්සේ වුවත් අපගේ සියලු පාපයන්ට කමාව ලබා දෙන පිණිස උන්වහන්සේ මේ සෑම දුෂ්කරතාවයක්ම අත්වින්දා. උන්වහන්සේ අප වෙනුවෙන් කැප වුණා. නැවත වරක් අද මුහුන් නොදැමූ රොටි මංගල්‍යය තුළින් අප මෙය තේරුම්ගෙන සැබෑ පසුතැවිල්ලට පැමිණිය යුතුයි. යේසුස් වහන්සේ පොළොවේ සිටින විටදී උන්වහන්සේට සොරෙකුට වඩා දරුණු ආකාරයෙන් සැලකූ මනුෂ්‍යයන්ගේ සිදුවීම් ශුභාරංචි පොත්වල සටහන් කර තිබෙනවා. 27 වන පරිච්ඡේදයේ 21 වන පදය. මේ දෙදෙනාගෙන් කවරෙකු මා විසින් නුඹලාට නිදහස් කර දෙනවාට කැමතිදැයි ඔවුන්ගෙන් ඇසුවෝය. බරබ්බසැයි ඔවුහු කීවේය. එසේ වී නම් ක්‍රිස්තුස් කියන යේසුස්ට මා විසින් කුමක් කරන්නටදැයි පිලාත් ඔහුගෙන් ඇසුවේය. ඔහු කුරුසයෙහි ඇනගසනු ලබාවයි සියල්ලෝම කීවෝය. යේසුස් වහන්සේ දරුණු මිනිමරුවෙකුටත් වඩා දරුණු ලෙස සැලකුම් ලැබූ සිදුවීම මෙයයි. ඊට පටහැනිව නිර්දෝෂී වුවත් යේසුස් වහන්සේ කුරුසපත් වුණා. සරලව පැවසුවොත් අප මේ දකින්නේ මෙම මනුෂ්‍යයන්ට උන්වහන්සේව මරන්නට තිබූ දැඩි කැමැත්ත හා ආශාවයි. 27 වන පදය. රතු සලුවක් උන්වහන්සේට හැඳෙව්වෝය. ඔවුහු කටුඔටුන්නක් ගොතා උන්වහන්සේගේ හිසෙහි තබා බට දණ්ඩක් දකුණු අතට දී උන්වහන්සේ ඉදිරියේහි දන නමා යුදෙව්වරුන්ගේ රජ්ජුරුවෙනි සුභ සිද්ධ වේවා යයි කියා උන්වහන්සේට කවටකම් කළෝය. ඔවුහු උන්වහන්සේට කෙල ගසා බට දණ්ඩගෙන උන්වහන්සේගේ හිසට ගැසුවෝය. උන්වහන්සේට කවටකම් කළ පසු ඔවුහු රතු සලුව ගලවා උන්වහන්සේගේම ඇඳුම් හඳවා කුරුසයෙහි ඇනගසන පිණිස ගෙන ගියෝය.
මේ සෑම දෙයකින්ම අපට පෙන්වා දෙන්නේ ක්‍රිස්තුස් වහන්සේ අත්වින්දා වූ දරාගත නොහැකි වූ නින්දිත අවස්ථාවන්ය. ඇත්ත වශයෙන්ම මේ සෑම පහත් සැලකිල්ලක්ම ඇති වූයේ උන්වහන්සේ කිසිවක් කළ නිසා නොවේ. අප පව් කළ ආකාරය නිසයි. එය අප ලැබිය යුතු දෙයක්. උන්වහන්සේ අප වෙනුවට මේ මාර්ගයේ පියමන් කළ බව දෙවියන් වහන්සේගේ දරුවන් කිසිදාක අමතක නොකළ යුතුයි. අපට මේ කාරණය අමතක වන නිසා අප නිතරම කිරීමට උත්සාහ කරන්නේ අපට සුවපහසු අපට කැමති හා සතුටු වන දේවල් පමණයි. අප පහසුවෙන්ම සොයා ගන්නේ අපගේ සතුට පමණයි. මේ වැරදි මාර්ගයන් අප පෞකාර ස්වභාවයට යටත් කරවන අතර දෙවියන් වහන්සේ අකමැති දේවල් කිරීමටද සලස්වනවා. අප දිගටම මෙසේ වීමට ඉඩ හැරියොත් අපගේ පව්වල බර නැවතත් අරගන්නේ කවුද? අපගේ ස්වර්ගීය පියාණන් හා මෑණියන්ට අපගේ පාප බර නැවත නැවතත් උසුලන්නට සිදුවෙනවා. අද අප මේ කාරණා ගැන තවත් ගැඹුරින් සැලකිලිමත්ව සිතා බැලිය යුතුයි. අප අපව පාපයට වැටෙන්නට ඉඩ දෙන්නේ නැහැ කියා පවසමින් අදිෂ්ඨාන කරගෙන අප ස්ථීර තීරණයක් ගත යුතුයි. දුක් විඳීමේ ජීවිතය යනු ක්‍රිස්තුස් වහන්සේගේ මඟ අනුව යාමය කියා අපොස්තුල පාවුල් විස්තර කළේ ඒ නිසයි. රෝම 8:16 වන පදයට යමු. අපේ ආත්මය එක්ව සාක්ෂි දෙනසේක. තවද දරුවෝ නම් උරුමකාරයෝය. දෙවියන් වහන්සේගේ උරුමකාරයෝය. ක්‍රිස්තුස් වහන්සේ හා සමග හවුල් උරුමකාරයෝය. උන්වහන්සේ හා සමග මහිමය ලබන පිණිස උන්වහන්සේ හා සමග දුක් විඳිමු නම් මෙසේ වන්නේය. මක්නිසාද මේ වර්තමාන කාලයේ දුක් වනාහි අප කෙරෙහි එළිදරව් කරනු ලබන්නා වූ මහිමයට සමාන කරනු ලබන්ට නොවටී යයි සිතමි. අපෝස්තුලු පාවුල් දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මයෙන් පෙළඹී ක්‍රිස්තුස් වහන්සේගේ මඟ අනුව යාමේ ජීවිතය පිළිගත්තා. ඔහු අදටත් අපට මේ වචන උගන්වමින් සිටිනවා. අප දෙවියන් වහන්සේගේ උරුමකාරයෝය. ක්‍රිස්තුස් වහන්සේ හා සමග හවුල් උරුමකාරයෝය. උන්වහන්සේ හා සමග මහිමය ලබන පිණිස උන්වහන්සේ හා සමග දුක් විඳිමු නම් මෙසේ වන්නේය. මෙහිදී දුක් විඳීම යනුවෙන් අදහස් වන්නේ අපගේ පව් නිසා ඇති වූ දුක් නොවේ. ක්‍රිස්තුස් වහන්සේගේ දුක් විඳීම යනු උන්වහන්සේ පාපයෙන් තොරව අප වෙනුවට විඳ දරාගත් දුක් විඳීම් හා පීඩාවන්ය. ඒ අපගේ ගැලවීම උදෙසාය. සියල්ලන්ට සතුට දීමට අපටත් හැකිවිය යුතුයි. නුඹ වමට ගියොත් මා දකුණට යන්නෙමි. දකුණට ගියොත් මා වම තෝරා ගන්නෙමි කියා ආබ්‍රහම් ලොත්ට පැවසුවා වගේ මාමා ලෙස ආබ්‍රහම්ට අවශ්‍ය ඕනෑම දෙයක් පළමුව ගැනීමට අයිතිය තිබුණා. නමුත් ඔහු තම බෑනාට යටත් වී පළමුව ඔහුට තෝරා ගැනීමට ඉඩ දුන්නා. මේ සියලු අතීත සිදුවීම් හා කතාවන් දෙස බැලීමේදී පරිණත ඇදහිල්ලක් ඇති අයට එරෙහිව කුඩා දරුවෙකුගේ ඇදහිල්ල ඇති අය ගැන අපට මදක් දැක ගැනීමට හැකි වුණා. ගොවියෙකු බීජ පැල කරන මූලික අරමුණ වන්නේ එය වැඩෙන්නට හැර සරත් ඍතුවේදී අස්වැන්න නිපදවීමයි. මෙය ආත්මික ගොවිතැනට සංසන්දනය කරනවා නම් දෙවියන් වහන්සේට අවශ්‍ය අප සියලු දෙනා ඉක්මනින් පරිණත වීමයි. උන්වහන්සේට අවශ්‍ය හැකි ඉක්මනින් භෝග පීදීමයි. අප කුඩා අංකුරයක ඇදහිල්ලක් ඇතිව සිටිනවාට උන්වහන්සේ කැමති නැහැ. දෙවියන් වහන්සේට අවශ්‍ය අපගේ ඇදහිල්ල පරිණත වනවා දැකීමටයි. කෙසේ වෙතත් අපගෙන් බොහෝ දෙනාට තවම ඇත්තේ කුඩා දරුවන්ගේ ඇදහිල්ලක්ය. අපගෙන් ඇතැම් අයට පරිණත වීමටත් වැඩීමටත් අවශ්‍ය වී නැහැ. එසේනම් අපගේ වැරදි ක්‍රියාවේ ප්‍රතිඵලය කුමක් වේවිද? අපගේ හැඟීම් හා ප්‍රීතිය පමණක් තෘප්තිමත් කර ගැනීමට උත්සාහ කරනවාට වඩා මා දෙවියන් වහන්සේ හා ශුද්ධවන්තයන් වෙනුවෙන් කළ යුත්තේ කුමක්ද කියා නිතරම සිතමින් අප ඇදහිල්ලේ ජීවිතය ගත කළ යුතුයි. අපෝස්තුලු පාවුල් මෙය තේරුම්ගත් නිසා පැවසුවේ ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයෙන් උන්වහන්සේ මට දුන් ප්‍රේමයෙන් මා වෙන් කරන්නේ කවුද කියාය. ඔහු ක්‍රිස්තුස් වහන්සේ මෙන් වී උන්වහන්සේ ලෙස ජීවත් වීමට අදිෂ්ඨාන කරගත්තා නේද?
රෝම 8:35 වන පදයට යමු. ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයෙන් අප වෙන් කරන්නේ කවුද? විපතවත් සිත් වේදනාවවත් පීඩාවවත් දුර්භික්ෂයවත් නිර්වස්ත්‍රකමවත් උපද්‍රවයවත් කඩුවවත් අප වෙන් කරන්නේද? ගණන් ගනු ලැබූ වෙමු යයි ලියා තිබේ. නමුත් අපට ප්‍රේම කළා වූ තැනැන් වහන්සේ කරන කොටගෙන අපි සියල්ලේදී අතිශයින් ජයගන්නෝවමුව. මක්නිසාද මරණයටවත් ජීවනයටවත් දූතයන්ටවත් අධිපතිකම් වලටවත් දැන් පවතින දේවලටවත් මතු පැමිණෙන දේවලටවත් පරාක්‍රමවලටවත් උසටවත් ගැඹුරටවත් අන් කිසි මැවිල්ලකටවත් අපගේ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ඇත්තා වූ දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙන් අප වෙන් කරන්නට නොහැකි වන්නේ යයි ඒකාන්තයෙන්ම දනිමි. අපෝස්තුලු පාවුල් දෙවියන් වහන්සේගේ නොමියන සැබෑ ශුද්ධ ප්‍රේමය සම්පූර්ණයෙන්ම තේරුම් ගත්තා. පරාක්‍රමධාරී දෙවියන් වහන්සේ වුවත් ක්‍රිස්තුස් වහන්සේට කුරුසයේ ඇනගැසුවේ ඇයිද කියාත් සිය මැවිල්ලෙන්ම උන්වහන්සේ සියලු ආකාර නින්දා හා අවමානයන් විඳදරා ගත්තේ ඇයිද කියාත් ඔහු තේරුම් ගත්තා. සර්ව බලධාරී බලය හා එවැනි දුෂ්කරතා ජය ගැනීමේ ශක්තිය තිබුණත් දෙවියන් වහන්සේ මේ සියල්ල විඳදරා ගත්තේ අප වෙනුවෙන් බව පාවුල්තුමාට තේරුම් ගියා. එය තේරුම් ගනිමින් ඔහුද කසපාරවල් 39ක් ලබමින් තැලුම් ලැබුවා. එහෙත් ඔහු එය වේදනාකාරී දෙයක් ලෙස සිතුවේ නැහැ. ක්‍රිස්තුස් වහන්සේ ගැන දේශනා කරන අතරේදී සිරගත වීමට ඔහු බිය වුණේ නැහැ. තමන් කෙරෙහි පමණක් අවධානය දෙන ජීවිතයෙන් ඔහු එතෙර වුණා. තමන්ගේ තෘප්තිය වෙනුවෙන් ජීවත් වනවා වෙනුවට ඔහු තම ඇදහිල්ල ක්‍රිස්තුස් වහන්සේට නිසියාකාරව සේවය කරන ආකාරය තේරුම් ගැනීමේ මට්ටමට උසස් කරගත්තා. ඔහු ජීවත් වුණේ තමන් වෙනුවෙන් නොව දෙවියන් වහන්සේ වෙනුවෙන්ය. ශුද්ධ වූ මුහුන් නොදැමූ රොටි මංගල්‍යය පවත්වන නිසා අද අප ඒ ඇදහිල්ල සිහි කරගත යුතුයි. මුහුන් නොදැමූ රොටි මංගල්‍ය හුදෙක් දේව මෙහෙයට සහභාගී වීම සඳහා පැවැත්වෙන්නේ නැහැ. ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයෙන් අප වෙන් කරන්නේ කවුද? තම ජීවිතයේදී භුක්ති විඳා වූ සෑම දෙයක්ම අපොස්තුලු පාවුල් අත්හැරියා. සුළු වශයෙන් හෝ දෙවියන් වහන්සේට විරුද්ධ වන ඕනෑම දෙයක් බැහැර කළා. ඔහු මෙලෙස අලංකාර දිවියක් ගත කළ නිසා භෞතික දේවල් හා ලෞකික ආශාවන් අත්හැරීමෙන් දෙවියන් වහන්සේ වෙත ලංවීමට ඔහු සමත් වුණා. ඔහු තවත් මා තුළ මා ජීවත් නොවෙමි කියා පැවසුවේ ඒ නිසයි. ඔහු සම්පූර්ණයෙන්ම ගත කළේ දෙවියන් වහන්සේට ප්‍රසන්න ජීවිතයක් නේද? එවැනි ක්‍රියාවන් වල අවසන් ප්‍රතිඵලය කුමක්ද? මෙතෙන් පටන් ධර්මිෂ්ඨකමේ ඔටුන්න මට තබා තිබේ කියා පැවසීමට ඔහුට හැකි වුණා. සියල්ලෙනි අප අලුත් ගිවිසුම යම් මංගල්‍යයකට හෝ යම් දිනයකට කියා සහභාගී නොවිය යුතුයි. මේ මංගල්‍යය තුලින් දෙවියන් වහන්සේට මට පැවසීමට තිබෙන්නේ කුමක්ද කියා අප අපගෙන්ම ඇසිය යුතුයි. අප සියලු දෙනාම මේ ප්‍රශ්න දෙස යලි හැරී බැලිය යුතුයි. අපගේ ස්වර්ගීය මෑණියන් නිතරම අවධාරණය කරන අපගේ සුභාරංචිය යහපත් දුක් විඳීමක් යන වචනය තේරුම් ගනිමින් සුභාරංචිකාරිය සැබවින්ම අපගේ යහපත් දුක් විඳීමෙන් පැමිණෙන බව නිතරම සිහි කරමු. එය අපගේ සතුට වෙනුවෙන් නොවන නිසා ඇතැම් විට අපට වේදනාකාරී හා දුෂ්කර වෙන්න පුළුවන්. කෙසේ වෙතත් අපගේ අසල්වැසියන්ටත් සහෝදර සහෝදරියන්ටත් සමාදානය රැගෙන එන පිණිස දෙවියන් වහන්සේව මහිමයට පත් කිරීමට හා අන් අය වෙනුවෙන් අත්විඳින සෑම වේදනාවක්ම අප විඳදරා ගත යුතුය. පියාණන් පළමුවෙන් මේ දුක් විඳීමේ මාර්ගයේ ගමන් කළා. තවද අපගේ මෑණියන් තවමත් එම මාර්ගයේ ගමන් කරමින් සිටිනවා. පියාණන් හා මෑණියන් ගිය එම අඩිපාර ඔස්සේ යාමයි. දැන් මා තුල ජීවත් වන්නේ ක්‍රිස්තුස් වහන්සේ පමණයි කියා පැවසූ අපොස්තුලු පාවුල්ගේ ඇදහිල්ලේ මට්ටමට ළඟා වන පිණිස මුලින්ම සුභාරංචිය පිළිගත් අප සියලු ආකාර දුක් විඳීම් විඳදරා ගත යුතුය. දුක් විඳීමට සහභාගී වීමට හැකි වේවි යයි පතමින් දේශනාව අවසන් කරමි. ඔබට බොහොම ස්තුතියි.